දැන් අපි ස්වාමීන් වහන්සේගේ වචනට හැරෙන්න යනවා. මම කැමති ඔබට මාතෘකාවක් දෙන්න දෙවියන් වහන්සේ මාව සෑදූ මනුෂ්‍යයාට අයිති ආශිර්වාද කියලා. දෙවියන් වහන්සේ මාව සෑදූ මනුෂ්‍යයාට අයිති ආශිර්වාද නැත්නම් උරුම වූ ආශිර්වාද. බයිබලයේ බොහෝ දේවල් තිබෙනවා. සමහරට අපි හිතනවා මේ හැමදේම මටයි කියලා. මටයි කියලා හිතුවට වරදක් නැහැ. හැබැයි ඒවා නොලැබෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මේවා ලබා ගන්න පුළුවන්. ඒතකොට මටයි කියලා කියන්න පුළුවන්. දැනට අපිපත් වෙන්න අවශ්‍යයි. ඒක තමයි අපි බලන්න යන්නේ. කොහොමද දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන පොරොන්දු සහ ආශිර්වාද වාගේ ජීවිතයටම අයිති කරගන්නේ. මේක තමයි වැදගත්. ඒක අපි ලබා ගැනීම. අපි බලන්න යනවා යෙසායා පොතට හැරිලා යෙසායා 43 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ. යෙසායා 43 පළවෙනි පදේ. මේ මයික් හරියන්නේ නැද්ද එකකට? එම්බා යාකෝබ් නුඹ මැව්වාවුද? එම්බා ඊශ්‍රායෙල් නුඹ සෑදුවාවුද? ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. බය නොවෙන්න. මක්නිසාද මම නුඹ බුදා ගතෙමි. නුඹේ නම කියා හඬ ගැසෙමි. හලෙලූයා. නුඹ මාගේය. දැන් මෙතන මොකද්ද කියන්නේ? එම්බා යාකෝබ් නුඹ මැව්වාවුද? එම්බා ඊශ්‍රායෙල් නුඹ සෑදුවාවුද? ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. වැදගත් වූ කාරණා දෙකක් අපිට පේනවා. මෙතන කියනවා නුඹ මැව්වා. අපි කවුරුත් දන්නවා දෙවියන් වහන්සේ අපිව මැව්වා කියලා. ඒක පිළිගන්න දෙයක්. උන්වහන්සේ අපිව මැව්වා කියලා. අපි දන්නවා දෙවියන් වහන්සේගේ හස්තේ තමයි අප කෙරෙහි තිබුණේ මැවීමේදී. කුසේ ඵලයේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක්. මේ බයිබලයේ කියන්නේ. ඒ නිසා ඒක දෙවියන් වහන්සේගේ මැවීමක්. අංග සම්පූර්ණ ලෙස අපි අඩුපාඩුවක් නැතුව උන්වහන්සේ මවා තිබෙනවා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ මෙතන කියනවා නුඹ සෑදුවා. මොකක්ද එතන තිබෙන ගැටලුව? මැව්වා, මම මැව්වා, මම සෑදුවා. මැව්වට පස්සේ මොනවද තිබෙන්නේ සාවදන්ට? දැන් මේ ලෝකේ උන්වහන්සේ මැව්වා කියලා බයිබලයේ අපි විශ්වාස කරනවා. ආස පොළව ඒටි සියලු උන්වහන්සේ මැව්වා කියලා. හැබැයි බයිබලයේ කොහෙවත් කියන්නේ මම ලෝකේ මැව්වා සියල්ල මැව්වා මම සියල්ල සෑදුවා කියලා. මිනිස්යාවත් මැව්වා. හැබැයි මිනිස්යා ගැන කියනවා මම ඔබ සෑදුවා. මැවිල්ලේ කොතනකවත් එහෙම නැහැ. මැවිල්ල මැව්වා ඒ මැවීම ඒ විදිහට තියෙනවා. සත්තු මැව්වා සත්තු ඒ විදිහට ඉන්නවා. ආස මැව්වා ආස එහෙම තියෙනවා. පොළොව මැව්වා ඒක ඒ විදිහට තියෙනවා. ජලාශ මැව්වා ජලාශ ඒ විදිහට තියෙනවා. හැම දෙයක් මුතර තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ යහපත් කියලා. සියල්ල යහපත් තිබෙනවා කියලා. හැබැයි මේ මිනිස්සුත් මැව්වා. ආදම්ව දුවිල්ලෙන් සාදලා ජීවුස්ම පිම්බා. ඕග ඉලට කරන් ඒව මැව්වා. එන මිනිස්සුත් මැව්වා. හැබැයි මේ මුළු මැවිල්ලේදී ඊටම ඉහළින් උසස්ව අනාර්ගත මැව්වා මිනිස්සයා. ඒ මිනිස්සයා ගැන බයිබලයේ කියනවා මම ඔබ මැව්වා මම ඔබ සෑදුවා. ආමේන් හලෙලූයා. එහෙනම් මැවීමේදී අඩුපාඩු කියලා තියෙනවද? දෙවියන් වහන්සේට ආදම්ව මවන විට ඒවව මවන විට කොතනකාරී අඩුපාඩක් වුණාද? අමතක වීමක් වුණාද? අත්වරදක් වුණාද? බයිබලයේ කියන්නේ එහෙම දෙයක් කියලා නැහැ. මිනිස්සයා මැව්වා. හරි විදිහට මැව්වා. ඒක උන්වහන්සේ අන්තිමට කිව්වේ ඔක්කොම යහපත්. මිනිස්සයා විහිල තැනක තැබුවා. දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න පුළුවන් තැනක තැබුවා. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දැනෙන තැනක තැබුවා. දේව මායිමෙන් වැසුවා. ඒ ඔක්කොම මිනිස්සුන්ට දුන්නා. නමුත් දැන් කියනවා මං ඔබ සෑදුවා. මෙතන තමයි අපි කල්පනා කරනකොට සෑදුවා.
එම්බා යාකෝබ් මම ඔබ මැව්වා. එම්බා ඊශ්‍රායල් මම ඔබ සෑදුවා. ළමෙක් කුසේක පිළිසිඳ ගන්නවා. අම්මා තාත්තා දන්නේ නැහැ දරුවා කොයි විදිහට ශරීරය තුළ හැදෙනවද කුසේ තුළ හැදෙනවද කියලා දන්නේ නැහැ. ඒ අම්මා දන්නේ එයාගේ කුසේ දරුවා කොහොමද හැදෙන්නේ කියලාවත්. දරුවා හැදෙනවා. සෑම තප්පරයක් ගානේ දරුවා හැදෙනවා. ශරීරයේ සියලු අංගයන් සෑම තප්පරයක් ගානේ වර්ධනය වෙනවා. මාස 9ක් තුල. අපි දරුවා දකින්නේ බිහුණාට පස්සේ ලස්සන දරුවෙක් අලංකාර දරුවෙක් කියලා. නමුත් මේ අභ්‍යන්තරේ කාටත් නොපෙනී මහා පුදුමාකාර විස්මජනක ක්‍රියාවක් කරමින් ඉන්නේ කවුද? දෙවියන්ගේ හස්තය. නොචේ මවන දරුවා යම් කාලයක් දර වැඩෙන්න සලස්සනවා. මේ දරුවා ඉපදුනාට පස්සේ දැන් හරි දරුවා ඉපදුනා. දැන් ඉතින් ඔක්කොම හරි ලස්සන දරුවෙක්, හුරුතල් දරුවෙක්, සුදු දරුවෙක්, කොණ්ඩ කෙල් දරුවෙක්, බෝනික්ෙක් වගේ කියමින් හිටියම හරියයි. නෑ දරුවා හදන්න ඕනේ. හැදීමේදී එයාගේ ශරීරය හදන්න ඕනේ. මම මේ ටික ඉගෙන ගත්තේ මගේ වැඩිමහල් දිනේ ඉපදුනාට පස්සේ. සිස්ටර් දන්නේ නැහැ. සිස්ටර් කලින් දරුවා හදලා නැහනේ. ඉස්සෙල්ලා හැදුවේ ආව. කොහොම හරි වෙන්නපු සභාවේ ආයසක අම්මලා කියලා තිනා සිස්ටර් ළමයා නාවන්න ඕනේ මේ විදිහට. ළමයාට මේ විදිහට කිරි දෙන්න ඕනේ. ළමයාගේ ඔළුව මේ විදිහට හදන්න ඕනේ. නාය හදන්න ඕනේ, කන් හදන්න ඕනේ, අතපය හදන්න ඕනේ. නැත්නම් බකල් ගහලා තියෙයි. මේ ඔක්කොම ඉතින් ආයසක අම්මලා, ඇදුලන්ත අම්මලා සිස්ටර් තරුණ කාලේ සිස්ටර් ඉගෙනුවා. ඒවා මම දැන් ඉගෙනුවේ නැහැ. උගන්ලා තිබුණා. මම දවසක් බයිබලයේ කියමින් ඒ ඔබස් එක ඉන්නකොට මට ඇහෙන උදේ 9ට මම හිතන 9ට 10 විතර දරුවා මරලා තෝඩි දෙනවා. ඉතින් මට මේ කුඩා දරුවා අඬන එක අහන් ඉන්න බෑ. ලොකු මිනිස්සු අඬයි ඇඬුවත් මට අහන් ඉන්න පුළුවන්. පොඩියෙන් අඬනට අදුනත් අහන් ඉන්න බෑ නේ. ඇඟේ මොකක්ද දෙනවා. ඇයි ඒ දරුවා මොකක් හරි දෙයක් තියෙන්නේ කියා ගන්න බෑනේ. දරුවට කියන්න දන්නේ නැහැ. එක්ක බඩකින්න එක්ක වේදනාව එක්ක මොකක් හරි දෙයක් තියලා කියන්න දන්නේ නැහැ. ඉතින් ඒක තමයි මම හිතලා මටත් අමුත්තක් දැනෙන්නේ. ඉතින් මට කේන්ති යනවා දෙමව්පියොත් එක්ක. දැන් උනත් කේන්ති යනවා. දරුවෝ කඩල්දි සලකන්නේ නැත්තම්. ඒකේ ඉඳලා තියෙන දෙයක් මම දන්නේ නැහැ කියලා. ඉතින් මේ මම බයිබලේ කියනද මම බලන් ඉන්නවා. දැන් නලවයි පාඩක් නැහැ සිස්ටර්. මම බයිබලේ කියනවා ඔය ළමයි අඬලා ඇහෙන්නේ නැද්ද? සත්‍යපද මුකුත් නැහැ ඒත් ළමයා මරලා තොරි දෙනවා. මම යනකොට සිස්ටර් අත අඹරනවා. කකුල් අඹරනවා. මට දාඩි දාන්න පටන් ගත්තා. මේ මොකද මේ? දැන් සමහර අම්මලා තාත්තලා මේ අපි අහලා තියෙනවා අද කාලේ මේ ළමයි මරලා දානවා කියලා පොලේ කාලා මරනවා. ඉබිදු ළමයි මේ අවුරුදු කිපිට මේ අපි යන ඔතන වෙලේ ළඟත් ඉබිදු ළමයෙක්ව දාලා කියලා තියුණා මලකුණක් දාලා තියුණා දවසේ ළමයෙක්ව. ඉතින් මේව කරනවනේ. ඉතින් දැන් මට හිතුනේ දැන් සිස්ටර්ට කේන්ති කියලා මේ ළමයාගේ මරලා තෝරන නිසා ඇඬිල නිසා මේ අතපය අඹරනවා කියලා. එහෙම තමයි අම්මලා ඇතිනේ. මම මොනවද කරන්නේ? අතපය කඩන්න හදන්නේ. මම කලම්වත් ගත්තේ නැහැ. උත්තර දෙන්නෙත් නැහැ. මෙහෙම ආපහු. මෙයාත් මෙහෙම කරනවා. ළමයා කෑ ගන්නවා. උගල මෙහෙම කරනවා. මට කේන්ති ගියා බැන්නා. බණින්ද කිව්වා. ඔයාට මේවා තේරෙන්නේ නැහැ. හරියට මේ කලින් ළමයි හදුවා කියන්නේ. ඔයාට මේවා තේරෙන්නේ නැහැ. මේ අත හදන්න ඕනේ, කකුල හදන්න ඕනේ. නැත්තම් මේක මෙහෙම තෝ බකල වෙලා තියයි. මේ බලන්න කකුල මෙහෙම තියෙන්නේ මේක මේ විදිහට ගන්න ඕනේ. ගියා. මම කල්පනා කරා. හැබැයි අර අඬන්නේ කවට හරි අමාරුයි. මම මේ වහගෙන මම කල්පනා කරා. මැව්ව දරුවා. දැන් මේ සහදන්න තැලා තියෙන අම්මට. ඒතර මට මතක් වුණා. මගේ අම්මා මගේ මේ කන් පෙට්ටිය ඇද්දා කියලා කියනවා. පවුලේ ගෑල් ළමෙක් නැහැ කියලා. මේ තියෙන කම් කරාපු දාන්න පුළුවන් විදිහට. ලොක කන් පෙත්තක්. අම්මා ඇද්දලු පොඩි කාලේ ඉන්න ගාන මෙහෙම කම් පෙත්ත ඇද්දාලු. මේ මගේ ආච්චි කිව්ව දේවල් ඉතින් මට මතක වුණා. එහෙම වෙන්න ඇති. එහෙනම් පොඩි කාලේ මම හදන්න ඕනේ. ඊට පස්සේ නාවලා කළා. රෙදි කෑල්ලා බිම දාලා මේ කොට්ට තියෙන 10ක් විතර හදන ළමයාට රවුම් කොට්ට, බෝල කොට්ට, එක එක පැටි කොට්ට, හාඳ පළු වගේ කොට්ට ඔක්කොම තියෙනවා. ඒවා තීති කොට්ටකමයි කියලා ඔළුවේ බිම තියලා තියෙනවා.
මං කියන කොට්ටේ තියන්නකෝ. නෑ මෙතන හැදෙන්න ඕනෙලු. ඉතින් මේ වගේ දරුවව හැදුවම බලන් හිටියා. ඊට පස්සේ සනම හදන්න නැතිව මුකුත් කියන්න ගියේ නෑ. දාර්ගේ ඉගෙන ගත්තනේ පාඩම්. එහෙම තමයි සනවත් හදලා තියෙන රුවහම. තේරුණාද? ඉතින් හැම කෙනෙක්ම හදලා තියෙන එහෙම තමයි. මාව හැදුවෙත් එහෙම තමයි. දැන් මෙතන කියන්නේ ඒකයි. මං ඔබ මැව්වා, මං ඔබ සෑදුවා. දැන් අම්මා හිතනවා නම් දරුවා ඉපදුනා දැන් ඔක්කොම හරි කියලා. එහෙනම් සමහර බකල් වෙලා කකුල පොඩ කැද වෙලා ඉපදුනා ළමයි එහෙනම් යන්නේ මෙහෙම. එහෙම ළමයි අපි දැක්ක තිබුණා ඇවිදිනා. ඒ අම්මගේ මෝඩකම අම්මා හදලා නැහැ. තේරුණාද? ළමයා හදන්න ඕනේ. එතන හදනකොට ළමයට සනීප නැහැ. ඒ නිසා තමයි මගේ දරුවා කෑ ගැවේ මරන තෝණි දුන්නේ. ඇඬුවේ. වේදනාවක් ආවා. හදාද්දී රිදෙනවා. දරුවා කෑ ගහනවා. මෙතන කියන්නේ එකයි බෑ ඊශ්‍රායල් මම සෑදුවා. කොච්චර රිදෙන්නේ නැද්ද? යාකොබ්ට ඒක හදනකොට. එම්බා යාකොබ් ඔව් මේ හදන්නේ. ඔය කියන්නේ මේ කියන්නේ ඔබ මගේ මෙහෙ කරුවා කියලා. එන දෙවියන් වහන්සේ මැව්වා මිනිස්යාගේ යම් සෑදීමක් තිබෙනාගේ ජීවිත ගමන යන විට මේ දේ සිදු වුණේ ආදම් සහ ඒවගේ ඒ වැරදි ක්‍රියාකලාප නිසා ඔවුන්ගේ පාප නිසා අද මිනිස්සයා හදන්න වෙලා තිබෙනවා. සම්පූර්ණ මිනිස්සෙක් තමයි අසම්පූර්ණ බවට අද පත් වෙලා තියෙන්නේ. ඒක කලේ ආදම් සහ ඒව අපගේ මුල් පියාසා මව. මේක ඔබ තේරුම් ගන්න ඕනේ නැත්නම් උන්වහන්සේ මිනිස්සෙක් අසම්පූර්ණට මැව්වේ නැහැ. සම්පූර්ණ මිනිස්සෙක් මැව්වේ. දිව්‍ය ස්වරූපයෙන් දිව්‍ය ස්වභාවයට මැව්වේ. ඒක නැති කළා ආදම් සහ ඒව. එනිසාද කියනවා ඔබ සෑදුවා. මං සෑදුවා. එම්බේස්‍රම සෑදුවා. අර අම්මා දරුවා හදනවා වගේ ශරීරයේ අඩුපාඩු හදනවා වගේ ඒ තියෙන ඇදතැන් හදනවා වගේ ඔළුව හදනවා වගේ නාය හදනවා වගේ නිකට හදනවා වගේ මේ කම්බුල් මම දැක්ක තියලා මෙහෙම කරනවා. නාවලේලා මෙහෙම කරනවා. කම්බුල් හදනවා වගේ කන්පෙති හදනවා වගේ දරුවව හදලා තමයි යම් තැනකට ගේන්නේ. ඔබවත් මාත් උන්වහන්සේ හදනවා. උන්වහන්සේගේ හැට පේන හැම අද කුදක් උන්වහන්සේ හදන්න ගන්නවා. එතකොට සනීප නැහැ රිදෙනවා. අපිට රිදෙනවා. අර දරුවාට රිදෙනවා. එයා අඬනවා. අපි දඟලන්නේ අපි හදන්න ගත්තට පස්සේ අපි හදන්න නැත්නම් අපි ඔහේ යනවා. ඔතන අපේ කකුල් ඇදලා තියෙයි අතපය ඇදලා තියෙයි. මේ වගේ ලස්සන නහයක් නෑ අර මොක්කන් නහය තියන්නේ අතුඩිගේ නහය තියෙන දැක තියනනේ. ඒ අම්මා හදලා නෑ. සමහර කෙල්ලින්න කරාබෝකක් දාගන්න බෑ මේ කන්පෙත්ත නෑ. මට හොඳ කන්පෙත්තක් තියෙනවා. අම්මා හදලා නෑ. කම්බෙලි කමට හරි. අතන දරුවා ලොකු නම උන්වහන්සේගේ හැට පේන අඩුපාඩු හදන්න මම කයි. උතර උන්වහන්සේ අපේ ශරීරයේ අඩුපාඩු අර අම්මා හදනගේ අපේ ජීවිත අඩුපාඩු හදන උන්වහන්සේ ජීවිත අඩුපාඩු දැන් හැදීමේදී ශරීරය විතරක් නෙවෙයි මේ පිට පේන දේ විතරක් නෙවෙයි අම්මට තාත්තට වගකීමක් තියෙනවා එයාගේ චරිතයත් හදන්න දරුවෙක්ගේ. ඒක තමයි මම බලමු යටි අදින්න කොහෙද කියලා. මේ වාරයකට මගේ අඩුපාඩු ගොඩක් පේනවා. දැනුත් ඒවල හදන ගමන් හදාද්දි කියද්දි. හලලුයියා. ඒ වගේ අසම්පූර්ණ මිනිසෙක් මම. දේශනා කරද්දිත් මම හදනවා. උදේ මෙතන පේනවා දැන් චරිතය හදන්න ඕනේ. චරිතය. මේක තමයි අමාරුම දේ. තෙල් ටිකක් දාලා කම්බුල මෙහෙම කරන්න ඔළුව කොට්ටේ නැතුව තියන්න ඒක ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි අම්මා තාත්තලා අමාරුදේ දරුවාව චරිතය ගොඩනගන එක. එයාගේ හැදියාව ගොඩනගන්න ඕනේ. ඉපදුනා කන්න බඩ දුනා ඔය හැදියා කියලා කියන්න බෑ. හදන්න ඕනේ. අපි ගෙදර බල්ලෙක් ඇදත් බල්ල හදන්න ඕනේ. කණ්ඩ දොණ්ඩ දුන්නා, බේට් එක දුන්නා. ඔතන නෑව එහෙම අදි. ඌ හදන්න ඕනේ. මේ හිටපන්. මේ විදිහට ඵලයන්. අපි හදන්න ඕනේ. නැත්නම් ඌ වල් සත්‍යකගේ හැදෙන බල්ලා වුණත් ඌ තිරිසනෙක් තමයි. හැබැයි ඌට යහපත් ගතික පැවැත්ම අපිට උගන්වන්න පුළුවන්. හැම පැත්තෙම මම හදනවනේ. එතකොට අපිට පේනවා දෙවියන් වහන්සේ දැන් මේ හදද්දි මට බැරි පයින් යන්න කියලා.
දෙවියන් වහන්සේට කියන මේ යන්න පැත්තකට මට මේ ඇති මම මෙහෙම ඉන්නම්. මට තරහ ගන්න ඕනේ. මට රළු හදනවා කියන්නේ මේ චරිතය මේ ඒක අමාරුම සමාට මරණරුන්ට අවවාද කරන්න හැදෙන්න තියෙනවා. මේ ඔක්කොම සිදුනේ මං කියන්නේ ආදම් සයවගේ ඒ ක්‍රියාකලාපයෙන් පස්සේ කියලා. මේ ඔක්කොම සිදුනේ ඒ විදිහටයි. ඒ නිසා මෙතන අපිට හැදීම චරිතය ගොඩ ගන්නට අවශ්‍යයි. යහපත් විදිහට ජීවත් වෙන්නේ කොහොමද? යහපත් විදිහට හිතන්නේ කොහොමද? යහපත් විදිහට ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? යහපත් විදිහට මනුෂ්‍ය දිහා බලන්නේ කොහොමද? චරිතය ගොඩ ගන්නට ඕනේ. යාළුවන්ගේ චරිතයක් තියෙනවා. ඒ චරිතයට ගේන්න ඕනේ යහපත් විදිහට ධර්මිෂ්ඨ විදිහට. දෙවියන් වහන්සේට බයයි ජීවිතයක් විතර අම්මයි තාත්තයි තමයි දරුවෝ හැඩගස්සන්න ඕනේ. මම දකින්නේ සමහර දෙමාපිය දරුවෝ ඒ විදිහට හදනවා කියලා. අද බලන්න මම ඉස්කෝලේ යන කාලේ මට ගහලා තියෙන සර්ලා. මම ඉච්චර හොඳ නිසා තමයි මට ගහලා තින්නේ. අර අඩිගෝදුවෙන් ගහනවා මේ අත මේ පැත්තට හරවන්න කියලා. ඒ අඩිගෝදුවේ අර මේම හරවලා මේ පැත්තෙන් ගහනවා මෙහාට. රිදෙනවා. පහ ගහනවා. ලොකු දරුණු වරදකට පස්සේ ප්‍රින්සිපල් මගේ ඇඳුම් ගලවලා ඔෆිස් එකේ දොර වහලා මට තඩි වේලකින් ගැහුවා පිටිපස්සට පුපුරු ගහන්න. අපි එහෙම හැදුනා. අද ළමයෙකුට ටොක්ක කන්නොත් කන පොඩ කැල්ලුවොත් තාත්තා පොලිසිය යනවා. ගුරුවරයාට විරුද්ධව. ඒ නිසා දරුවෝ ඔක්කොම නන්නත්තරේ. ගුරුවරු හදන්න බයයි. අවවාද කරන්න බයයි. ඇයි තාත්තා එම පොලිසිය යනවා. තේරෙනවද? එම් නෙමෙයි චන්දරා. වාත් ගුටි කාලා තියෙන්නේ ඉස්කෝලේ. ගුටි කාලා තමයි හොඳම දේ. මම ගුටි කාලා හොඳටම. අද ගහන්න බයයි දේ මම දරුවන්ට. ගුරුවරු බයයි. බොයි ඇදියා. ඒ නිසා දරුවෝ නන්නත්තරේ හදන්නේ නැහැ. ගෙදරත් එහෙමද? බයිබලෙ කියන ඉපල ගන්න කියලා කියනවා. ඇයි ඒ දරුවාගේ චරිතය ගොඩනගන්න ඕනේ? ඒක අම්මේ තාත්තගේ වගකීම. ගෙදර දරුවාට ඉපල පාවිච්චිලා කුඩා විදියේ පටන්. ඉපල පාවිච්චි කළා එයාට ඒ දඬුවම දීලා ගොඩනගන්න ඕනේ. බයිබලෙ කියන්නේ ඒක වළක්වන්න එපා. දෙමාපියෝ කරන්නේ නැහැ. බොහේ ඇදියා. එක කෑ ගන්න මුළු ගමට වැහෙන්න. මොනවද කෑ ගන්නේ? සත්තුන්ගේ නම් කියාගෙන. මේ ලස්සන දරුවා, හොරුතල් දරුවා ඉපදිනකොට අනේ බෝනික් වගේ කියලා කිව්වා. අහිංසකයි කියලා කිව්වා. මෙන්න ටික දවසේ සත්තුන්ගේ නම් කීකේ දරුවට කෑ ගන්නවා. වටේ මුළු සත්තු ටික ඔක්කොම එතනට ඊට පස්සේ. මීහරකා කියයි, බූරුවා කියයි, හරකා කියයි. මොනවද නොකියන්නේ? දරුවෙකුට මේ කියන්නේ. අම්මා කෑ ගන්න දඩුවම් කරනද නෙමෙයි. නෑ. එහෙම චරිතය දරුවා ගොඩනගන්න බෑ. දැන් ස්වභාවයෙන් අපි එහෙම කිව්වොත් අර ගම්පා 1990 ගණන් වලදී චන්ද්‍රිකා මැතිණිය ඈ බලේ ඉන්නකොට ඈගේ ඇමතිකවල ටික ඔක්කොම තියාගෙන මහා ප්‍රසිද්ධ රැලියක මම හිතන්නේ මේ රේල්වේ ස්ටේෂන් එක හරි කොහේ හරි ගම්පා රැලියකදී කිව්වා මා ළඟ තින්නක මීහරක් රැලක් ඇමතිකවලන්ට කිව්වේ යාතිකෙටපු ඒ වගේ කියනවනේ අද ටිකේ යනවනේ එහෙම කිව්වා මීහරක් රැල අදත් පේන අපිට මීහරක් ඉන්න ආකාරය ඒක ඇත්ත අද ඉන්නවනේ පාර්ලිමේන්තුවේ මීහරක් ටික ගොඩක් ඉන්නවනේ එයා කිව්වේ නැත්ත. එතන මම කිව්වොත් දේශනා පාඨකෙනෙක් කිව්වොත් සභාවේ ඉන්නේ ඔක්කොම මියරක් එක එකට අනින්න ගනි. ඒ විතරක් නෙවෙයි මියරක කවදාත් ගොඩ ඉන්න කැමති නැහැ. උට ඕනේ මඩ. මඩේ තමයි ඉන්න හදන්නේ. ඉතින් සමහර පාඨලා කියන්නේ අපිට ඉන්නේ මියරක් බැටළුව නෙවෙයි කියලා. අපිට ඉන්නේ බැටළුව. ආමේන් හලෙලූයා. බයිබලෙ කියන්නේ බැටළුව. හලෙලූයා. බැටළු රැලක් යේසුස් නිමිත රැලක්. ඒ නිසා අපේ වචන හරි විදිහට තියෙන දරුවා හදන්න. අම්මා තාත්තගේ වචන හරි විදිහට තියෙන්න ඕනේ දරුවා හදන්න. එයාගේ චරිතය හදන්න ඕන නම්. බූරුවා බල්ලා මියාරක තක්කඩියා මෝඩයා මෙහෙම එක දරුවා හදන්න බෑ. එයාගේ චරිතය කවදාත් එහෙම හැදෙන්නේ නැහැ. අම්මලා තාත්තලා හිතනවා තමන්ගේ ඇඟේ අයියේ පෙල්ලා කට අයියේ පෙල්ලා මේ වගේ එක එක පරුස වචන කියලා දරුවා හදන්න පුළුවන් කියලා. ඔබ වගේ මෝඩේ තවත් නැහැ මේ ලෝකේ. තේරුණාද? බයිබලයේ යේසුස් අපිට එහෙම කියලා නැහැ. එළ එහෙම කියන්න අයිති තියෙන යේසුස්න්සරයි. උන්වහන්සේ එහෙම කියලා නැහැ. අද කියලා නැහැ. උන්වහන්සේ ලෝක විද්‍යාවක් කොහොමද අපි කියන්ට යන්නේ? අපේ දරුවන්ට.
ඒක පොඩක් ඔබෙන් අහලා බලන්න අද දවසේදී. නම් මෙතන කියන ඉතින් පැහැදිලිවම ඔබ සෑදුවා. සාදන්න යාගේ ශරීරය මං කව ඔය කුඩා අවදියේ යවුදක් වගේ අවස්ථාවේදී ඒ අම්මා හදන ඒ විදිහට. යාගේ චරිතය සමාජයට යාගේ ජීවිතේ අවුරුදු ගණනාවක් ඔය මරණයන් හරි ගොඩනගන්න සිදු වෙනවා. චරිතය යහපත් ජීවිත ජීවත් වෙන්නේ කොහොමද? දෙවියන්ට ගරු කරන ජීවිත ජීවත් වෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේ බය ඇති ජීවිත ජීවත් වෙන්නේ කොහොමද? මේ වගේ චරිතය ගොඩනගන්න අවශ්‍ය අම්මයි තාත්තයි. ඒක තමයි හදනවා කියලා කියන්නේ. ඒක හදනවා කියලා කියන්නේ. ඉතින් මම දකින්නවා දෙමාපියෝ එහෙම හදන්නේ නැහැ. ඔය යන්න අරිනවා. ඒක දරුවෝ නන්නතර යනවා. ඊට පස්සේ අඬේ මගේ දරුවා මේමයි කිය අපි මොකද කරන්නේ? දෙවොනත් මොකද කරන්නේ? ඔබගේ වකින් පැහැරලා ඊට පස්සේ ඒ වකින් වෙන කවුරුත් ගන්න ලෑස්ති නැහැ. ඔබගේ වගකීම. ඔබගේ වගකීම. ඔබ දරුවා හදලා චරිතය හදන්න ඔබ දරුවාගේ. මගේ අම්මා තාත්තා වේගලා තියෙන මම කිව්වනේ පොඩි කාලේ මම හිටියේ මාමා ළඟ මාමා තපුංචම හිටියා මේ දෙන්න විහලෙට නෑ ආච්චි එතන හිටියා මේ ගම්මා අපේ පවුල් තුනක විතර ළමයි තියාගෙන ඇදුවා මොකද ඒ කාලේ අම්මගේ අයියලාගේ අයියලා මැරලා ඒ පවුල් පාපෙන් තියා හිටියා දරුවෝ ඔක්කොම ඉතින් අපි පවුල් තුනක දරුවෝ එතන හිටියා සහෝදරයන්ගේ මේ පොඩි මම හැදුවේ අපි ඒ විදිහටයි එතකොට දවසක් මහරගම නාවින්දි අපි සෙල්ලම් කරමින් ඉන්නකොට මම මගේ කටින් කුණාරප නෙවෙයි නරක වචන කියන්නේ මම හිතන්නේ මම උඹ හරි මොනාරි කියලා කියනවා මගේ මල්ලිකට ඒ වගේ වචන තමයි පිට නැත්තේ කුණාරප කියලා නැහැ මට පුංචි මඩ ගැහුවා කුස්සියට අද වගේ මේ මිරිස් මෝල් කොටන් එන්නේ ගාලේ අඹරන්නේ මෙයා මිරිස් අඹර ගාලේ තිබුණා ගුලිය ඔබ දත් මැද්දද මම ඕක්කුවා දැන් මම එළින්දලා සෙල්ලම් කරලා මට අඬ ගැහුවේ මම ඉතින් ගියා ඔබ දත් මැද්දද උදේ මම කව අර මං කට බලන්න ඉතින් හරියනවා මෙයා ටක් ගාලා මිරිස් ගුලිය එබ්බෝන කටට මම 70 ගණනාවක් දිව්වා 70 ගණනාවක් දිව්වා මොකද්ද අර මල්ලිට අර නරක වචන කිව්වා කියලා වට පිටේ ගෑනු බැන්න පුංචියා මට බෝහය පැණි දැම්මා සීනි දැම්මා සමහර ගලවල අඬ ගහලා මට අඬනවා කෑහක අඬනවා සීනි දා කිලෝ ගණක් කන්න ඇති මම ගෑවල වලින් ඒත් මේ දැවිල්ල යන්නේ නැහැ මට තාමත් මතකයි එක මාව හැදුවේ ඒ විදිහටයි ඒ විදිහට තමයි මට දඬුවමක් දුන්නේ මගේ ජීවිතේ මේ වචනේ වැරදි කියලා මට කියන්නේ ඒ විදිහටයි අද ළමයි කොච්චරක් ගෙදරන ඔබ කියනවාද මෝඩයක් කියනවාද තෝ කියලා කියනවාද අම්මා තාත්තා ඉරිබෙට අම්මයි තාත්තා hina වෙවි ඉන්නවා ටීවී එක බල මේ ළමයා මේ කැත වචන කියලා ගෙදර hina වෙවි ඉන්නවා ඊට පස්සේ අපිට කියන පාස්ට් මූ හදන්නකො අපි කොහේ හදන්නද ඒ හදිමිති අපේ අතේ තියෙන්නේ ඒක අම්මයි තාත්තගේ අතේ තියෙන්නේ ඒ දෙනා ෂෝක් එකේ ටීවී එක බලන ඉන්නවා අම්මයි තාත්තා කියන අපිට හදන්නලු මම ඇවිල්ලා කිව්වොත් ඕගලන්ට මේ මගේ සනාය රුතවල හද දෙන්නකෝ ඕගොල්ලෝ මොනවද මාකට හිතන්නේ මූ වදණ්ඩයි අපි හදන්නයිද එහෙම නේ ඔයගොල්ලෝ අහන්නේ එනේ ඔයගොල්ලෝ විතර යන්නේ ඔයගොල්ලෝ අහන්නේ ඒ නිසා තමන්ට අයිති දේ තමන් හරියට කරන්න ඕනේ තමන්ගේ දරුවා ගැන අයිතිය තමාට තිබෙන උන්නත පවරලා හරියට හදන්න ඕනේ වචනේ හරියට පිට වෙන්න ඕනේ ඔබ කියන්න බෑ ඔය තෝ කියන්න බෑ වරෙන් කියලා කියන්න බෑ එන්න යන්න මේක ගන්න මේ යනවකෝ මොනවද මේ ඇයි අම්මයි තාත්තේ වහගෙන ඉන්නේ චරිතය හදන්න ඕනේ විදිහටයි එයාගේ හැදීම අම්මයි තාත්තගේ අතේ තියෙන්නේ ඒ නිසා තමයි සමහර දෙමාපියෝ දොස් අහන්නේ මේ මනුෂ්‍යයන්ගෙන් මුල් ළමයින්ට හදන්න නැහැ කියලා සමහර විට කියනවා හැදිච්ච අම්මලාගේ නැහැදිච්ච දරුවෝ එහෙමත් අපි අහලා තියෙනවා අම්මයි තාත්තයි හැදුනට මදි දරුවෝ හදන්න ඕනේ තේරුණාද චරිතය හදන්න ඕනේ ස්වභාවික කරන්නේත් ඒක මේ දේශනාව තුළින් සිදුවෙන්නේ ඒකයි ආත්මික ජීවිතයේ හැදීමක් ආත්මික ජීවිතයේ වර්ධනයක් ආත්මික ජීවිතයේ ගොඩනැගීම තමයි දේශනාව තුළින් සිදුවෙන්න යන්නේ මේක මටයි කියලා පිළිගන්න ඕනේ දැන් බලන්න 44ට ගිහිල්ලා 44 පළවෙනි පදේ නුමුත් මාගේ මෙහෙකරු වූ යාකෝබ් මා විසින් තෝරාගත් ඊශ්‍රායෙල් දැන් අසාපන්න නුඹ මවා කුසේ පටන් නුඹ සෑදුවා වූ
නුඹට උපකාර කරන්නා වූ ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. නුඹ මවා නුඹ සෑදුවා වූ ස්වාමින් වහන්සේ. එතනත් කියන්නේ ඒකම තමයි. මම ඔබ මැව්වා විතරක් නෙවෙයි නුඹ සෑදුවා. අද ඔබ පිළිගන්නවාද ජීවමාන දෙවියන් වහන්සේ ඔබ සාදමින් ඉන්නවා කියලා? මම පිළිගන්න උන්වහන්සේ මාව සාදමින් ඉන්නවා කියලා. මගේ ඉඩ දෙන්න ඕනේ ස්වාමින් වහන්සේට. දැන් මගේ මේ මේසෙකට මේ කාර්යසම් මේ අවුරුදු නිසා මේ මෙහෙණු ඒ ඉස්සරහනේ ඇවිල්ලා හැදුවේ. මම ඕක බලන්න මෙතන ආපු නිසා ඔතන මගේ අත්වරදක් නේ. දැන් මෙතනදී මම කිව්වොත් ඔකෝ ඉතිවිච්ච මිනිස්සු මගේ පිටවස්ස බලන්නේ නැහනේ. මගේ මූණේ බලන් ඉන්නේ. කිව්වොත් හරියයිද? නැහනේ. එහෙනම් මම ඕගලන්ට පෙන්වන්න දන්නේ මම මගේ අඩුපාඩු පිළිගන්න බැරි කෙනෙක් හැටියටයි. තේරුණා? ඉතින් මම දරුවන්ට ස්තුතිවන්ත වෙනවා. ප්‍රසිද්ධියේ මගේ අඩුපාඩු හැදුවට. මම හැදෙන්න ඕනේ හැදීමේ යන කෙනෙක්. ඉතින් දෙවියන් වහන්සේත් එහෙම තමයි. සමහරට මම ඔෆිස් එකේ එනකොට මම හරි ඔය ආවා. මට හිතන්න බෑ මම ආවේ කියන එකේම හරි ආවා කිමුකෝ. ආඹ සෑදීම ගැන කතා කරන්නේ ඔබ සෑදීම් ප්‍රසිද්ධියම. කවුද දන්නේ උන්වහන්සේ මට ඒ විදිහට ඉඩ හරියද කියලා. දෙන්නේ හැදුවා මාව. පාස්ව හැදෙන ගැන කතා කරන ඔය හැදිලා ඉන්නකෝ. ඔය කඩිසිමාරට ඇඳලා නැහනේ. එකනෙක්ගේ පෙන්නුවේ. එකනෙක්ගේ පෙන්නුවේ. හැංගියරව නෙවෙයි ප්‍රසිද්ධියම. ඔබ ඉදිරි පිටම අන්තර්ජාලෙත් ගියා. හලෙලුයා. හලෙලුයා. එහෙනම් අපිට ඇයි බැරි කියන්නේ? මාව හදන්න. කාමරයක දාලා නෙවෙයි ප්‍රසිද්ධේ. මාව හදන්න සොල් ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ මගේ ජීවිතේ ඔයාගේ ඇස්සට පේන විදිහට සෑදෙන්නයි. මට ඕනේ නෑ මිනිසුන්ට ඕන විදිහට හැසිරෙන්න. මට ඕනේ ඔබ ඉදිරියේ නිහාල් මම ඔබ ගැන ප්‍රසන්නයි කියන වචන අහන්න පුළුවන් විදිහට ජීවත් වෙන්නයි. හලෙලුයා. ඒක තමයි සෑදීම කියලා කියන්නේ. ඒකට තමයි උන්වහන්සේ මේ සාධනා කියලා මෙතන කියන්නේ. දේවදරු ඉඩ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. දේවදරු ඉඩ දෙන්න ලෑස්ති නෑ. මමත්වයේ තමකම අහංකාරකම තමන්ගේ ඔළුවේ තියාගෙන තමන්ට කොහොමද උන්වහන්සේගේ පාමුට ඇවිල්ලා හැදෙන්නේ? යටත් භාවයේ නිතමානිකම තිබෙන්න ඕනේ. වර්ධ පිළිගන්න පුළුවන් ස්වභාවයක් ජීවිතේ තියෙන්න ඕනේ සෙනෙවන්තේ. හැදීමට ලක් වෙන්න ආසාවක් තියෙන්න ඕනේ. මම හදන්න ස්වාමී මම හදන්න. ඒ තැනට තමන් එන තාක්කල් දෙවියන් වහන්සේට ඔබ හදන්න බෑ. මොකද උන්වහන්සේ බලෙන් කිසි දෙයක් හදන්න යන්නේ නැහනේ. දැන් මම කිව්වලා යන්න පැත්තට යන ඔක ඉතිපිට එකේ ගුණ මෙදෙන මම හදයිද? නැහනේ. එදෙන එයා යන්න පැත්තකට. සමහර දේවදරු එහෙම තමයි. සෝනේ අයින් එන්න තෝරන මට හදා ගන්න ඕනේ නැහැ. මට කේන්තිගම කහ ගන්න ඕනේ. මට කේන්තිගම බඩු මුඩු පොලේ ගන්න ඕනේ. මට කේන්තිගම අතපය විසි කරන්න ඕනේ. අර එක පාස්ටර් කෙනෙක් මම ඔබට කියලානේ බෞද්ධ කරන්න යනකොට මේ ලංකාවේ ආ පිටරට නෙමෙයි. ඒ පාස්ටර් බෞද්ධ කරන්න යනකොට එක අද්දක මෙහෙ තියා ගන්න එපා. ඒ තරුණයා විතරක් දකුණත හිරට එසෙවලු. පාස්ටර් අද්දක වැඳ ගන්න මේ ආපහු වැඳගත්තු. ආපහු අර යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ආඥා කියාගෙන එනකොට මේ බෞද්ධ කරන්න යනකොට ආපහු මේ අත මේ උසනවලු. පාස්ටර් මොකද මේ කරන්නේ? නෑ පාස්ටර් මට මේ අත බෞද්ධ කරන්න බෑ. මං තරහකාරයෙක් ඉන්න පාස්ටර් ඌ එහුව බෞද්ධ මිනිස්සු දෙක තුන කණින් නැන ගන්න බැරුණා. ඒ නිසා බෞද්ධෙන් පස්සේ හරි හම්බුනොත් මේ අත තියන්න ඕනේ ඌට දෙක තුන කණින්ද කොහොමද ඇටි? අත බෞද්ධ කරන්න බෑලු. අරු රණිනකම් අත බෞද්ධ කරන්න බෑ. එහෙමද ජීවිතය? එහෙමද ජීවිතය? අපි තේරුම් ගන්න පැහැදිලිව ස්වාමීන් වහන්සේට ජීවිතේ බාර දෙනවා කියන්නේ සම්පූර්ණමයි. කොටසක් නෙවෙයි. සමහර කට්ටිය කොටසක් තමයි බාර දීලා එන්න හදන්නේ. උන්වහන්සේ කොටස බාර ගන්නේ නැහැ. යක්ෂයා තමයි පොඩ්ඩක් හරි බාර ගන්න කැමති. අනේ උඹගේ ඇඟිලි තරක් මට දීපන්කෝ ඇති. මම පොඩ්ඩක් ඔය කට පොඩ්ඩක් සූප් පන්න අපට ආදර නිසා. අර අපේ පොඩි ළමයි ඇඟිල්ලක් අපේ ආරම් පොඩ්ඩක් මේ සූප් පන්න හදන්නේ. පොඩි අපිට ආදරයට වගේ සමහර විට ඒ වගේ යක්ෂයා කිව්ම වට ආදරයි. අනේ මම ඇඟිලි තර දීපන්කෝ මට. ඌට ඇඟිලි තුන මුළු අතම කටේ දාගනි. එහෙම එකක් සොම්නාසේ ඇඟිල්ල නෙබිලා මුළු ජීවිතේ. හලෙලූයා. මුළු ජීවිතේ. එතරම් උන්වහන්සේ ඔබ හදන්න පුළුවන් මාව හදන්න පුළුවන්. මෙතන කියන්නේ ඒකයි. අපි බලමු තවදුරටත් ගිහිල්ලා 44 21 එම්බා යාකොබ් ඊශ්‍රායෙල් මේ දේවල් සිහි කරපන්න. මක්නිසාද නුඹ මාගේ මෙහෙකරුවාය.
මම නුඹ සෑදිමි නුඹ මාගේ මෙහෙකරුවාය ඊශ්‍රායෙල් නුඹ මාගේ සිහියෙන් තොර නොවන්නේය නුඹ මාගේ මෙහෙකරුවා නුඹ මාගේ මෙහෙකරුවා ඒ නිසා නුඹ සාදා තිබෙනවා හලෙලූයා බලන්න දෙවියන් වහන්සේගේ දරුවන්ට ස්වාමීන් වහන්සේ කෙරෙහි තිබෙන අයිතිය නුඹ මගේ මන් නුඹ සෑදුවා මේක කියන්න පුළුවන්කම තිබුණා යාකෝබට දෙවියන් වහන්සේට හැබැයි දෙවියන් වහන්සේ පුළුවන් උදේ ඔබට කියන්න නිහාල් මම ඔබ සෑදුවා කියන්න පුළුවන්ද ඔබට කියන්න පුළුවන්ද මම ඔබ සෑදුවා කියලා අපිට කියන්න තිබෙන්නේ සාදුවෙන් ඉන්නවා අපි සෑදිලා නැහැ අපි ඉඩ දීලා නැහැ අපේ තමකම අපේ මමත්වයේ අපේ අහංකාරකම අපේ උඩුකම අපිට බාධා කරමින් යනවා සාධාරණ ඉඩ නොදී මගේ චරිතය මම අත ගන්න දෙන්න ලෑස්ති නැහැ මගේ ස්වභාවයට අත ගන්න දෙන්න ලෑස්ති නැහැ මගේ ආකල්පයට අත ගන්න දෙන්න ලෑස්ති නැහැ මම මාලාද තියාගෙන ඉන්නවා ඔකට අත ගන්න එපා අද බොහෝ අයගේ ජීවිතේ තමන්ගේ ස්වභාවය දේවදරු ස්වභාවයක් නෙවෙයි වෛරයේ ස්වභාවය තිත්තකමේ ස්වභාවය ක්‍රෝධයේ ස්වභාවය පලිගැනීමේ ස්වභාවය ඊර්ෂ්‍යාවේ ස්වභාවය මේ ස්වභාව දෙවියන් වහන්සේ කියන්නේ අත ගහලා මට හදන්න ඕනේ අපි ඉඩ දෙන්න ඕනේ තැන් වලට අත ගන්නට මාදරෙන් වැඳගත්ත දේවල් මාදරෙන් තුරුල් කරගත්ත දේවල් බදාගත්ත දේවල් හැබැයි ස්වාමීන් වහන්සේ කියන මට තන්ට අත ගන්න ඕනේ කියලා අපි ඉඩ දෙන්න ඕනේ තන්ට අත ගන්නට ඒ දේවදරු බොහෝ අය ඉඩ දෙන්න ලෑස්ති නැහැ තන්ට අත ගන්නට ඒතර උන්වහන්සේ කවදාවත් කියන්න බෑ ඔබ සෑදුවා කියලා ඔබ මැව්වා උන්වහන්සේ කියයි සෑදුවා කියන්න බෑ ඔබ ජාක්ටික ඔබ සෑදුවා ඔබ සෑදුවා ඔබ කැමති වෙන්න ඕනේ උන්වහන්සේව සාධනවට එපිටපොතේ කියන විදියට දිව්‍ය ධර්මිකමේ ස්වභාවය පැලඳ ගන්න පුළුවන් විදියට තමයි සාධනට යන්නේ ඒ නිසා ඔබ සාධනට උන්වහන්සේ කැමැත්තෙන් සිටිනවා මාව සාධනට උන්වහන්සේ කැමැත්තෙන් සිටිනවා මම අකමැති නම් බලෙන් සාදන්නේ නැහැ. මේක තේරුම් ගන්න බලෙන් ඔබ සාදන්න යන්නේ නැහැ. උන්වහන්සේ වචනේ පුළුවන් තරම් කතා කරනවා. ඔබට උන පිළිගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. ඒක ඔබ ගතිය තිබෙන්නේ. හැබැයි විනිශ්චයක් දවසක පැමිණෙයි. ඒ විනිශ්චය තමයි උන්වහන්සේ ඔබෙන් අහන්න යන්නේ. ඔබ මේ වචනට මොනවද කරේ? ඇයි ඔබ ඉදිරි දුන්නේ ඔබ සාදන්න? බයිබලයේ කියන උන්වහන්සේගේ රූප මාතුයි පේන තෙක් මම සෑදෙන්න අවශ්‍යයි. අද පේන්නේ මාව මගේ නපුරුකම මගේ දුෂ්ටකම මගේ අධර්මිෂ්ඨකම මගේ හිතුවක්කාරකම මගේ මුරණ්ඩුකම මේවන මාතුලින් පේන්නේ මම මහා අවාසනාවන්ත කෙනෙක් සභාව තුල මම ආශ්‍රය කෙනෙක් සභාව තුල හේතුව සෑදුණු මිනිසයාගේ ආශිර්වාද මට උරුමෙන්නේ නැහැ මොනවද ආශිර්වාද ඒකට මම සෑදෙන්න ඕනි කියලා බොහෝ හිතෙන මම ගැලිමට ආවා මම වතුර බස්ම ගත්තා මම සුද්ධාත්ම ලබා ගත්තා මම දැන් පාස්ටර් කෙනෙක් මට සෑදුණු දෙයක් නැහැ කියලා හිතනවා නම් එයා තරම් මෝඩෙක් තව ලෝකේ කොහෙවත් නැහැ කිසිම පාස්ටර් කෙනෙක් තේ බයිබලයේ කියලා නැහැ පාස්ටර්ලා සෑදෙන්න ඕනේ නැහැ කියලා මේ කතාවේ අවුරුදු 40 සේකල පාස්ටර් කෙනෙක් කතා කරන්නේ පාස්ටර් මේ ඉස්සරම සෑදෙන්න ඕනේ පාස්ටර්ගේ ආදර්ශම තමයි පිළිගන්න ඕනේ පාස්ටර් දිහා සභාව බලලා ඉන්නේ තාත්තා සිගරට් බිබි දාරුණිකෝ සිගරට් බොන්න එපා කියලා හරියට තාත්තා ගෙදර අඩිපුඩි ගහගෙන කහ කාලා කුණාර පිනකොට දාරුණිකොට කියන්න පුළුවන්ද ඔබ කවදාවත් අඩිපුඩි ගහන්න එපා කුණාර පිනන්න එපා කියලා එහෙම තමයි ගවල සිදු වෙන්නේ තාත්තා දරුවන්ට හදන්න බෑ තාත්තා හැදෙන්නේ නැතුව සමහර තාත්තලා ඉන්නවා බීලා ආවම යාළු දෙක බොනකොට ගෑන්ට කියන බයිට් හදපන් දරුවට කියව ගෙනින් අර වේටර් වැඩ කරන්න ගෙදර ඉන්න ඒ හදලා කල්ලා ගෙන්නන්නේ ගෙදර ඉන්න බාහිරය දරුවෝයි ඔය දරුවෝ හදන්නේ කොහමද එහෙම කරන්න බෑ පාස්ටර්ට එහෙම ඇසිරෙන්න බෑ ඔක තේරුම් ගන්න අවශ්‍යයි එවිට පාස්ටර් යන්නා වේ වැරදි ආදර්ශ සභාව පිළිගත්තොත් අනිවාර්යෙන් ආත්මයෙන් පාස්ටර් ගණන් දෙන්න ඕනේ විනිශ්චයදී ලොකු ගණන් දීමක් ඔබට වඩා ගණන් දීමක් තිබෙනවා ඔබට වඩා ලොකු දඩුවමක් තියෙනවා පාස්ටර්ට එනිසා මම තේරුම් ගත්ත කෙනෙක් මගේ ජීවිතේ ඒක කවදාවත් මම සභාවට බොරු කළා නැහැ කවදාවත් ඔබට බොරු කළා නැහැ ඒක යේසුස් ඉදිරිය අතොස්සලා කියන්නේ මම එඩිතරකම තියෙන උන්වහන්සේ රතොසවන්ට ඔබට බොරු කියන්නේ දීලා නැහැ බයිබලයේ තියෙන දේ මම හරියට කියන්නේ ඒක සමහරට සැර වැඩෙන්න පුළුවන් මම මොකද කරන්නේ බයිබලයේ තියෙන එකනේ
මට ඒක සැර අඩු කරලා දෙන්න බෑනේ. අර මිරිස් අඩු නම් වතුර දාලා දෙනවා මේ හොද්දට නේද? මිරිස් අඩු කරගන්න. මට එහෙම මේක වතු දාලා දීකලා දෙන්න බෑ. ඒ විදිහම දෙන්නේ. සරණ පොත් සීලියක් කටේ දාගන්න අර මම මිරිස් කුඩේ කටේ සීලි දාගත්තා වගේ. නෝ බයිබලයේ කියන්නේ ඔබට හැදෙන දේවල් මට හැදෙන දේවල්. අපේ චරිතයේ ආත්මික චරිතයක් අපිට ගොඩනගන්න ඕනේනේ. අපි ගැලිමුට ආවා බෞද්ධම ගත්තා සුද්ධාත්මය ගත්තා ඊපස් සේවය කරන ඔක්කොම කරන මාට හැදෙන්න ඕනේ නැද්ද? මම සර්ව සම්පූර්ණ ආත්මිකව මම දෙනවා ඉතින් හරිද? උන්වහන්සේ පුළුවන් ද කියන්නේ යාල් මම ඔබගේ ප්‍රසන්න කියලා කියන්න පුළුවන් ද මේ දැන්? මේක තමයි වචන ආදි වහන්න ඕනේ. සෝමනාද පුළුවන් ද දැන් කියන්න ඔබගේ නම කියලා අහන්න ඕනේ. මා ගැන මම ප්‍රසන්න කියලා කියන්න පුළුවන් ද කියලා? ඒක අහගන්න පුළුවන් නම් තමයි හොඳ. උන්වහන්සේ පුළුවන් නම් නිහාල් මම ඔබගේ ප්‍රසන්න සිටිමි කියලා කියන්නේ මම කොච්චර ලොකු භාග්‍යවන්තයෙක්ද ඒක අහන්න පුළුවන් නම් මගේ ජීවිතේට. යේසුස් වහන්සේ ගැන කියනවා මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය ඔබගේ ප්‍රසන්න සිටිමි. කිසි අඩුපාඩුවක් නැහැ, කිසි වරදක් නැහැ, කිසි දූෂ කතාවක් එතන නැහැ. කිසි වරදක් නැති පාපයක් නැති කෙනෙක් ධ්‍යානවත් කියනවා මම ඔබගේ ප්‍රසන්නව සිටිමි මගේ පුතා. ඒක නෙවෙයි ඔබයි මම යහන්න ඕනේ. ඒක අහගන්න නෙවෙයි අපි එන්නේ මෙතනට. නැත්නම් සබා ඇදුලත් වෙන්නද අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඇදුලත් වෙන්න ඕනේ නැහැ. ඇදුලත් වෙන්න ඕනද කැඳවලා නැහැ. ආත්මික චරිතය ගොඩනගෙන්න ඕනේ. හලෙලූයා. ආත්මික ලෙස අපේ ජීවිත වර්ධනයක් ඇති වෙන්න ඕනේ. අර මම තරුණ කාලේ මම දැක්කේ දේ තමයි සුද්ධාත්මය ලැබෙනකොට හැම කෙනෙක්ම මේ මොකද්ද කරන්නේ? වයින් බෝන් එකක උඩ පනිනවා. නටනවා. මුළු ඇඟම ඩිස්කෝ ඩාන්ස් දානවා. විලුම් ගහනවා. අර එක තරුණයා මොටුවේදී සුද්ධාත් මීටිමේදී අර මොටුවේ දැන් තියෙන පල්ලියේ කලින් තිබුණ පල්ලියේ මැද කණුවත් දනුත් කණු තියෙනවා. කණු බඩ ගෑවා. සුද්ධාත් ලැබෙ අඬිබත් කරේ මේ කණු බඩ ගහනවා. පොල් ගහකට වගේ. මම බලන් හිටියා. මම බඩ ගහන හැම මෙච්චර විතර මම ඇදලා දැම්ම පල්ලෙහාට. මෙයා ගිහලා ලොකු පාස්ටර් හන්සි පිටිලා කාමරේ. ලොකු පාස්ටර් කිව්වා පාස්ටර් නිහාල් මාව ඇදලා එළියට දැම්මා කියලා. දෙහිමින් පස්සේ මට අඬ ගැහුවා. අර තරුණයා මෙවල කිව්වා ඔයා මේ තරුණයෙක් එළියට දැම්ම කියලා දෙහිමින් පස්සේ මම කෝ කණු බඩ ගෑවා කිව්වා. සුද්ධාත්ම ලබාගෙන. එහෙම සුද්ධාත්ම පොල්ගස් නගින්න. ඒකට සුද්ධාත්මනේ පොල්ගස් නගින්න. නෑනේ. මේ කණු බඩ සුද්ධාත්මනේද? අර වලලක් දාගත්තා මේක නැගගෙන ගියාගෙන අපිට ලස්සන්ට. සුද්ධාත්මයකට ඕනේ නැහැ. සුද්ධාත්මය දෙන්නේ කණු නගින්නවත් බිම පෙරෙන්නවත් නෙමෙයි. අර මහා ලොකු පාචනෙක් එයා වගේ ඩ්‍රම් වාදකයෙක් අද ලංකාවේ කොහෙවත් නැහැ. ඒ නම කියන්න විදියක් නැහැ. ලොකු ගුරුවරයෙක්, දක්ෂ ගුරුවරයෙක්. මේ එක්තරා කොලෙජ් එක ප්‍රින්සිපල් එයා මාව ගත්තා ඉතින් උගන්වන ක්‍රියාපත ඔබට කියලා තියෙනවා. පිටරට පාස්ලා එතන දිගට බේරව තන්ට එතන සම්බන්ධයක් පිටරට මටත් දවසක් කතා කරලා කිව්වා මේ දවස් තුනේ තියෙන මෙතන විශේෂ රැලියක් නියලවත් පුරාණ ගෙන්න ප්‍රින්සිපල් කිව්වා මං කව බලන්නම් පාස්ටර් වෙලා තිබුත් එන්නම් මම ගියේ නෑ එකකටවත් මම ගන්නම වෙන්න ආවා ගියේ නෑ මම ඊළඟ සතියේ කියලා උගන්වනකොට සුද්ධාත්මක උගන්වනකොට ඒක කහනවා පාස්ටර් සුද්ධාත්ම ලැබුවාම මේ නායක වගේ බඩ ගන්න ඕනේද මං කව නෑ දැන් මම දන්නේ නැහැ නේ මේ වුණා කියලා මෙතන කවුරුත් කියලා නැහැ දැන් මේ ප්‍රශ්නයක් අහනවා ඊළඟට කොල්ලෙක් මම කව නෑ ඒක කොල්ලා හිනා වුණා මම අයියෝ කොල්ලා හිනා වෙන්නේ මම කිය ඇත්ත දැන් මේ ඔක්කොම ප්‍රින්සිපල් අහගෙන ඉන්න හදනවා ඒවත් මම දන්නේ නැහැ මම ගණන යනවා නෑ පාස්ටර් එතන මෙහෙම වුණානේ මෙතන ඒ රැලියට ආවේ නෑනේ මෙතන මෙහෙම ලොක්කෙක් ඒ පුටාලස්සේ හැමදාම බඩ ගෑවන අයෙක් වගේ මම කියන උට යක්ෂකී ආත්මෙ දෙන්න ඇති කාව ගැනද මේ ප්‍රින්සිපල් ගැන උටයක් සාත්මෙ දෙන්න ඇති මම තවත් අයියෙන් එනවා පාස්ටර් වාක්‍ය නැත්නම් මම ඔව් ඕගොල්ලෝ කියන දේ අනුව මම විනිශ්චය කරන එක යකාගේ ආත්මයක් සුද්ධාත්මෙ නෙවෙයි අඬගෑ ක්ලාස් එකෙන් පස්සේ වයි මේව දැක්කුවේ මම කිව්වා ඇත්තනේ පාස්ටර් ඇත්තනේ සුද්ධාත්මෙ දෙනවද පොට්ටුවාසේ බඩ ගන්නට දැන් මෙතන අපේ ළමයි බඩ ගන්න නැද්ද මේ පොඩි ළමයි බඩ ගන්නද ඔයගොල්ලන් ගෙවල ළමයි බඩ ගන්නවද මේ පුටුවාසේ බඩ ගන්නව නේද ඒ සුද්ධාත්මෙ ලැබිලාද නැහනේ එහෙනම් බඩ ගන්න සුද්ධාත්මෙ ඕනේ නැහැ හිතගෙන ඇවිදින්න සුද්ධාත්මෙ ඕනේ මට නැගිටින්න බෑ මට ඇවිද ගන්න බෑ ආත්මයණිනි තමයි ආත්මය අපිට ඕනේ මේ ගමන යන්න ප්‍රින්සිපල් කිව්වා
හරි නිහල්. මේ වාරෙන් පස්සේ වයින් දෙපා. right. මට ඕනේ ඔයාලකට එළු ගන්නන්න. එළු රෙද්දිම කට්ටියක පාස්ටර් කැපුවා නේද? ඌ තමයි පාස්ටර් බඩ ගෑවේ. කෑ ගාලා කිව්වා. කතාවෙන් දෙපා. මම වෙන දවසේ කිව්වා ඔබගේ ජීවිතේ ඔබ කවදද රඳන්න සිදු වෙයි. මේ වගේ බොරු ආදර්ශයක් මේ සභාව ළමයිට දීපු ගැන. සුද්ධාත්මයේ වැරදි පාවිච්චි කිරීම ගැන ඔබට කවදද රඳන්න සිදු වෙයි. අදත් මේක මේ බයිබල් දෙක තියාගෙන ඔය වැරදි උගන්වමින් යනවා අදටත්. එහෙනම් ඔබට කියන්න යන්නේ සුද්ධාත්මයේ අපිව හදන මිසක් අපිව වැරදිට පොළඹන්නේ නැහැ. දැන් මෙතන කිව්වේ එක තමයි. දැන් මෙතන ආශිර්වාද මොනවද? දැන් මෙතන තියෙන ආශිර්වාද දිහා බලමු. දැන් බලන්න 44 දෙක ආශිර්වාද හැදුන මනුෂ්‍යයාගේ ආශිර්වාද. නුඹ මවා කුසේ පටන් නුඹ සෑදුවා වූ නුඹට උපකාර කරන්නා වූ ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. නුඹට උපකාර කරන කාටද කියන්නේ? නුඹ මවා නුඹ සෑදුවා වූ දෙවියන් වහන්සේ කියනවා නුඹට උපකාර කරනවා. අනේ ස්වාමිනේ මඩ උපකාර කරන්න කියලා මෙතන අඬන්න ඕන කමක් නැහැ. සෑදු මනුෂ්‍යයාට කියලා මඩ උපකාර කරනවා. ඒක දෙවියන් වහන්සේගේ වගකීමක්. දෙවියන් වහන්සේම සෑදුවා නම් මම සෑදුවා නම් ඒ ජීවිතේ ජීවිතෙන්ට ගමන යන්න උපකාර කිරීමේ අයිතිය වගකීම දෙවියන් ගතේ තියෙන්නේ. මට උදව් කරන්න කියලා කෑකගේ ඉන්න ඕන කමක් නැහැ මෙතන කියන විදිහට. දැන් බලන්න කියන්න. මාගේ සීයෙන් නුඹ තොර නොවන්නේය. මගේ කල්පනාවෙන් බාබතක වෙන්නේ නැහැ. දැන් අපි සමහර වාසිකාය ළඟට ගිහලා අහනවා ඔයාට මතකද මාව? අර අහවලා එදා අර මේ මාවේ කට්ටියකුත් එක්ක අපි ගොඩක් කතන්දර කියනවනේ සමහර අය ළඟට ගිහලා ඔයාට මතකද? දැන් මතක් කර බලන්න කල්පනා කරලා බලන්නකෝ. අපි එහෙම කියනව නේද? අපි ඒ විශ්වනට කියන්නේ අනේ ස්වාමිනේ ඔයාට මතකද නිහල්ව අර අහවල් දවසේ අර මෙහෙම ඔයාගෙන දේශනා කරේ මෙහෙම ගීතිකාවක් කරේ අනේ මෙහෙම ඔයා නිසා අර දේ කරේ මේ දේ කරේ අපි ඒ කතන්දර කියනවනේ දේශනාවකට ඇවිල්ලා. උන්වහන්සේ කියනවා මගේ සීයෙන් මගේ මතකෙන් ඔබ තොරවන්නේ නැහැ. පිළිගන්නවද ඔයගොල්ලෝ? පිළිගන්න කට උන්වහන්සේ අතොසල ස්තුති කරන්න හලෙලූයා කියලා කියන්න. කවුද? ස්වාමින් වහන්සේ සාදපු මිනිස්සු. සාදන්ට කැමති වෙලා යටත් වූ මිනිසයා. උන්වහන්සේ ඔබ සාදමින් ඉන්නවා නම් උන්වහන්සේ කියන මගේ මතකෙන් ඔබ කවදාත්ම අයින් වෙන්නේ නැහැ. ඇයි? ඔබ සාදමින් ඉන්න උන්වහන්සේ. උන්වහන්සේගේ වගකීම උන්වහන්සේ ඉෂ්ට කරන ඔබට අවශ්‍ය දේ දෙමින්. ඒ අමතක කරොත් කොහොමද? සියෙන් අයින් කරොත් කොහොමද? කල්පනාවෙන් අයින් කරොත් කොහොමද? ඒ නිසා ඔබ කොච්චර වාග්යවන්තද සෑදෙන මිනිසයා. මගේ සියෙන් කල්පනාව ඔබ ඉවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියන්නේ මොකක්ද? මම නුඹේ අපරාධ වලාපටලක් මෙන් නුඹේ පාප වලාකුලක් මෙන්ද මකා දැමුවා. සාදපු මනුෂ්‍යයාට තියෙන ආශිර්වාදය. අනේ මම පව්කාරයෙක් මම මැරෙනකන් කියන මම පව්කාරයෙක් මම පව්කාරයෙක් අනේ මම අපරාධකාරයෙක් මේ මැරෙනකන් කියන සමහර කිතුණු හැම යාඥා පෞල් යාඥා තියෙනවා. සභා යාඥා විදිත් තියෙනවා. නිර්හාර යාඥා විදිත් තියෙනවා. විදරාසිමඩාවක් තියෙනවා. කවදද කිවරක් එන්නේ? මිනිස්සෙක් මැරෙනකම් යගාතේ අඩුපාඩු වැඩි වෙන්න පුළුවන්. මම ඒ ස්ථාවරේ ඉන්නවා. හැබැයි ඔබ හැමදාම උන්වහන්සේට ඇවිල්ලා මම පව්කාරයෙක් කියන්න ඕනේද? මෙතන කියන උන්වහන්සේ සාදන්න ගත්තාම උන්වහන්සේ අත ගහලා තියෙන එතනට. මෙතන කියන නුඹගේ අපරාධය මකා දැම්මා. නුඹේ පාපේ මකා දැම්මා. සාදන කියන්නේ ඒකයි. මේවා තමයි මගේ ජීවිතය හරස්සුනේ. සෑදෙන්න. එනිසා ඒවා මකා දානවා කියලා කියනවා. බලන්න කොච්චර ලොකු ආශිර්වාදයක් දෙතන. කාටද පුළුවන් මගේ පාපේ මකන්න? කාටද පුළුවන් මගේ වරද මකා දාන්න? කාටද පුළුවන් මගේ අයුතුකම් මකන්න? මගේ අධර්මිකම් මකන්න? මගේ නපුරුකම් මකන්න පුළුවන් කාටද? කාටද බෑ. ඒක මටවත් කරගන්න බෑ. ඒක ස්වාමීන් වහන්සේ විතරයි කරන්න පුළුවන්. ස්වාමීන් මේක මකා දානවා මම මකා දානවා. සාදන මිනිස්යාගේ තියෙන වාග්යවන්තකම එයයි. ඒක තමයි තියෙන ආශිර්වාදය. ඔබ මොනතරම් අපරාධ කරලා තිබුණත් ස්වාමීන් වහන්සේ ඒක මකලා දානවා. මේ අනුරංග එයාගේ ජීවිත සාක්ෂියක හිටියාගේ අම්මා ඉන්න තැනම මේ පුත්තලම් ගිලාවේදී එදා තමයි අම්මා දන්නේ. අම්මලා දන්නේ එදායි. එයාගේ සාක්ෂිය සමහර දේවල් ජීවිත කතාව බලනකොට එයා බොහෝ නපුරම් කළා තියෙන කෙනෙක් නේ. නපුර වැඩ කළා, පව කළා,
අම්මත් කටර බලා හිටියා එයා කියනකොට. ඔයගොල්ලෝ දන්නේ නැහැ මම මේම කරා. මේ මම නිතන එයා කිව්වා. අතර දෙවියන් වහන්සේ මකා දාලා තියෙනවා. හලෙලූයා. මකා දාලා තියෙනවා දෙවියන් වහන්සේ. මෙතන කියන්නේ ඒක තමයි මන් නුඹේ ඒ අපරාධේ වලාපටලක් මෙන් අයින් කරනවා. පාපේ වලාකුලක් වගේ අයින් කරන මේ පේන වලාකුළු අයින් වෙලා යන්නේ නැද්ද? අයින් වෙලා යනවා. කළු වලාකුළු එනවා වැස්ස වගේ උදේ තිබුණා මහා ලොකු ඝන අන්ධකාරයක්. අද මේ දෙගොඩ යන්න වහින්න වගේ තමයි තිබුණේ. මම ඔෆිස් එකේ ඉක අපිට වැස්ස ඕනේ. මම ඔෆිස් එකේ ඉක අර බයිබලේ බලවලදී මට පේනවා මම කෝ ස්වාමී මේ මීටර් වහින්න එපා. රෑ වහින්න 10න් පස්සේ සෙනගෙන්න ඕනේ. දවල් එන්න ඕනේ සමහර තැන්වල මේ යනකොට හවස සමහර තැන්වල දෙහිමෙන් තියෙන සෙනගෙන්න ඕනේ. මේක අයින් කරන්න රෑ 10න් පස්සේ වහින්න ඕනේ තරම් ඉරුණත් වැස්සක් කමක් නැහැ එළියනකම්. දැන් එපා. අනේක අයින් වෙලා ගියා. හලෙලූයා. වලාකුළු අයින් වෙනවා. කළු වලාකුළු අයින් වෙනවා. ඒ වගේ ඔබේ ජීවිතේ මැද කළු වලාකුළු තියෙන නැති පාපේ ලොකු පැල්ලමක් අපරාධේ ලොකු පැල්ලමක් ස්වාමින් වහන්සේ අපි හදන්න ගත්තම අපි උන්වහන්සේ අභිමුඛයට ටහත් වෙලා ඔව් මම හදන්න කියලා කියනකොට උන්වහන්සේ කියනවා මේක මකලා දානවා. හලෙලූයා. හලෙලූයා. තමන්ට දැනෙන ස්වාමින් වහන්සේ තමන්ගේ අපරාධේ තමන්ගේ ඒ පාපේ වලාකුළු මකා දැම්මා කියලා ස්තුති කරන්න දෙවන්නසෙට. හලෙලූයා. ස්තුති. බොකොච්චර භාග්‍යවන්තයෙක්ද? හලෙලූයා. රයිට් ඊට පස්සේ මොකද කියන්නේ? මා වෙතට හැරියෙන්න. දැන් එයා මැක්කුවට පස්සේ කොහෙද එන්න කියන්නේ? ආපහු යාළුවෝ හොයන් එපා. ආපහු මේ සමාජයේ කෙකෙන හොයන් දුවන්න එපා. උන්වහන්සේ කියනවා මම මේ ඔක්කොම මැක්කුවේ මා ළඟට එන්න. මා වෙතට එන්න. එන්න මගේ තුරුලට මම අල්ල ගන්න මම තුරුල් කරගන්න බදා ගන්න ආසාවෙන් සිටිනවා. හලෙලූයා. මේකයි මෙතන කියන්නේ. මා වෙතට එන්න. මේක තමයි අපිට තියෙන ආශිර්වාද. අපි බලමු තවත් ආශිර්වාදයක් මොකක්ද තියෙන්නේ කියන එක. 44:2 නුඹ මවා කුසේ පටන් නුඹ සෑදුවා වූ නුඹට උපකාර කරන්නා වූ ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක මාගේ මෙහෙකරුවා වූ යාකොබ් මා විසින් තෝරාගත් යෙෂුරුන් බය නොවෙන්න. මා විසින් තෝරාගත් යාකොබ් බය වෙන්න එපා. හලෙලූයා. කාටද වචනේ අයිති දැන්? සම්මානජ සාදු මනුෂ්‍යයට තියෙන අයිතියක්. බය වෙන්න එපා. මං ඔබ තෝරාගත්තා. තෝරාගත්ත නිසා තමයි ඔබ සෑදුවේ මම. ඔබ සාදන්නේ දෙවියන් වහන්සේ ඔබව තෝරාගත්ත නිසා. හලෙලූයා. ඔබ තෝරාගෙන ඔබ සාදන්න වහන්සේ කැමැත්ත දක්වද්දී අපි කැමැත්ත දක්වන්න ඕනේ. මමත් කැමැත්ත දක්වන්න ඕනේ. ඔබත් කැමැත්ත දක්වන්න ඕනේ. ඒකට හරස් වෙන්න පුළුවන් කමක් නැහැ කවදාවත්. මත තියෙන මේ හරස් වෙන ජීවිතයක් තියෙන බොහෝ ළඟ ජීවිතේ බොහෝ ළඟ ඒ ඇවිල්ලා හිතුවක්කාරකම මුරණ්ඩුකම යටත් වෙන්න කැමති නැහැ කීකරු වෙන්න කැමති නැහැ තමන්ගේ වරද පිළිගන්න කැමති නැහැ. ඒ අය උන්වහන්සේ බලෙන් අදන්ට එන්නේ නැහැ කවදාවත්. තමන්ගේ වරද පේනකොට තමන්ගේ උන්වහන්සේ පෙන්න දෙක හදා ගන්න කැමති වෙන්න ඕනේ එකඟ වෙන්න ඕනේ. ඔය මේක වරදක් මම පිළිගන්න ලෑස්ති කියලා කියන්න ඕනේ නෑ. ඒක වරදක් නෙමෙයි කියලා තර්ක කරන්න එපා. අපේ ජීවිතය අපි ගෙනියන්නේ විදිහට තමයි සමහරට. ඒක අපිට මේ හැදෙන්න බැරිලා තිබෙන්නේ. තමන් හිතේ ඔක්කොම හරි කියලා. තමන් හිතන තමන් කල්පනා කරපු ඔක්කොම හරි කියලා. තමන් හිතන තමන් කාට හරි බැන්නම ඌට බැන්න එක හොඳයි කියලා. මේ ඔක්කොම අර මේ මම ඊයේපර මේ එනකොට උඩ අර පාරේ මේ අම්මා කෙනෙක් මට පොඩි ළමයෙක් මේ ඉෂාන්ගේ වගේ වයස ඇති ඒ පාරේ එනකොට අම්මා ඉසමහත් අම්මා කෙනෙක් පාරේ මේ පැත්තේ ඉන්නවා. අර ළමයාව කම්පියුටරෙන් හරියට රින්ගෝලා දැන් මම දැක්කා ළමයා පොල්ගුඩි දෙකක් අතේ තියාගෙන දැන් අම්මට දෙනවා. දැන් මම තේරුම් ගත්තා මේ අම්මා මේ දරුවාට හොරකම් උගන්වනවා. කොහොමද? මට නැවත අහන්න හිතුණා මොකක්ද මේ කරන කැත වැඩේ කියලා. මට ඊට පස්සේ ඇහුවේම උඹට ඇති අයිති මොකද කියලා ඇහුවේම මම ඉන්න බැහැ කරපාගෙන. අන්න අම්මා කරන දේ අර දරුවව රින්ගලා කම්පියුටරෙන් අර පොල්ගුඩි දෙක ළමයට ගෙන්න ගන්නවා. ඉතින් බලන්න මේ උඩා බලන්න මේ අම්මලා කරන වැඩ. ඊට පස්සේ ඌ හොරෙක් වුණාම අම්මාට මොකද වෙන්නේ? මූණ අපේ දැලි ගෑවා. අපේ පරම්පරාව කවුරුත් හොරු නැහැ. බලන්න මේ පොඩි ගාලු හොරකම් ගන්න පොල්ගිරි උස්සන්න. එහෙමනේ. මේ අම්මලා තමයි කරන්නේ. ඒ නිසා අපේ ජීවිතේ දෙවනත් හදන්න කැමතිනකොට උන්වහන්සේ පටන් ගන්නෙ ඉස්සලා මහ දෙන්නකින්. දරුවගෙන් නෙවෙයි. අම්මයි තාත්තයි හැදෙන්න ඕනේ. දරුවා හැදෙන්න ඕනේ නම් අම්මයි තාත්තයි ටීවී එක බලබල කියන පළයන් ගිහලා යාඥා කරපන්. ඒ දෙනා ටීවී බලනවා.
එහෙමනේ. නෑ අම්මයි තාත්තයි දන ගහන්න ඕනේ. දන ගහලා අඬ ගන්න එන්න ඕගොල්ලෝ අපිට යාඥා කරන්නට. නෑ අම්මයි තාත්තයි ටීවී බලවල බලන් කියලා යාඥා කරපළු. උන් යාඥා කරන්නේ නෑ. එනිසා ඉස්සල්ලාම මහා දෙන්නා ගෙදර හැදෙන්න ඕනේ. ඒ දෙන්නට විනිත භාවයක් තිබෙන්න ඕනේ. ඒ දෙන්න තුළ හරි හැසිරීමක් තියෙන්න ඕනේ. හරි ආකල්පයක් තිබෙන්න ඕනේ. හරි විදිහට කාර අදේ අම්මයි තාත්තයි ළමයා මෙතන නැහැ. ළමයා සම්බන්ධව ඒ අම්මා ඇවිල්ලා කියනවා සිස්ටර්ට අනේ මන් දන්නේ නැහැ සිස්ටර් මේ ළමයාගේ වැඩේ ගෑල් ළමයි ගැන කියන්නේ. මේ ගෑල් ළමයා හරියට කුණුහරුප කියනවානේ. සිස්ටර් දරුවා දවසක් ගෙන්නගෙන ඇහුවා මේ කොහෙන්ද මේ කැත වචන ඉගෙන ගන්නේ? ඔයාට කවුද කියන්නේ? ඔයාගේ යාළුවෝ කියනද? ළමයා නැහැ. උතර ඔයාගේ නෑන්දලා මාමල කියනද? නැහැ. ඇයි මේ අම්මා කියන්නේ මේ කුණුහරුප කියලා? නැහැ ඉතින් තාත්තා ගෙදර කතා කරන්නේ ඒකනේ අම්මට. කෙලිම තාත්තා ඇල්ලුවා. අද තාත්තත් මෙතන නැහැ, අම්මත් මෙතන නැහැ, දරුවත් මෙතන නැහැ. මම්මි කියන්නේ පවුල. ඉන්න ඒක සමහරට එනවා. උඹ අද ඇවිල්ලා නැහැ. අම්මා ආවා. සිස්ටර් කිව්වා මේ ඕලන්ගේ ගෙදර භාෂාව මේ දරුවා දන්නේ වෙන මොකුත් නෙවෙයි. ඕලන්ගේ ගෙදර භාෂාව අයින් කරන්න මේ භාෂාව අම්මයි තාත්තා තියෙන භාෂාව. අම්මයි තාත්තයි කතා කරන තාත්තා කේන්ති කියලා කියනවා. යෝධියේ බඩ කණ නැද්ද මම කීපරක්ම කිව්වා කාටද යෝධිය කියලා කියන්නේ කලින් පණේ කිපෙක් කෙනාට. කලින් මැණිකේ කිපෙක් කෙනාට මේ කියන්නේ. දැන් යෝධියෙක් කියලා යා. අර දරුවෝ අහන් ඉන්නවා. ගෙදර පොඩි ප්‍රශ්නයක් නම් අයියලා මල්ලා නංගිලා අතරේ යෝධයෝ පොඩි එකා කියනවා අයියට යෝධයෝ ඒ තාත්තා අම්මට යෝධිය කියලා. අතන යාට කියන්නේ කවුද? තාත්තා. අතන මේ ආදර්ශය ගත්තේ කවුද? දරුවා. ඒ වගේ තමයි අපේ ජීවිතය හැදීම අන්ලට ප්‍රකාශ වෙන්න ඕනේ. මගේ ජීවිතය හැදීම ප්‍රකාශ වෙන්න ඕනේ. පාවුල්තුමා කියලා මම ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයට ගන්නක් මෙන්න නුඹලා ආදර්ශයට ගනිලා. කොහොම හැදියා පාවුල්තුමාට තියෙන්නේ නැද්ද? අද කොයි මේ ලංකාව හරි ලෝකෙල කොයි පාස්ටර්ද පුල්පිට් එකේ කියන්න පුළුවන් පාවුල්තුමා කියපු වචනේ පාවුල්තුමා කියනවා බය නැතුව යේසුස් වහන්සේව ආදර්ශයට ගන්නවා වගේ උඹලා මා ගනින් ආදර්ශයට. කොයි පාස්ටර්ද කියන්න පුළුවන්? මේ කියන මටත් කියන්න පුළුවන්. මගෙත් කොච්චර හැදෙන්න තියෙනවද? මට කොච්චර කේන්ති යනවාද ඇද්ද? මගේ ස්වභාව වෙනස් මේ දිව්‍ය ස්වභාව වෙනස් අවස්ථා කොච්චර තියෙන්න පුළුවන් ජීවිතේ. ඒ නිසා අපි යේසුස් වහන්සේ දිහා බලමු බයමයි දෙන්නම. අපිට හැදුවෙන තින් උන්වහන්සේ දිහා බලලා විතරයි. උන්වහන්සේ විතර අපිට ගන්න පුළුවන් ආදර්ශයක් ගන්න තියෙන්නේ. මෙතන කියන ඉතින් පැහැදිලිව මොනවද කියන්නේ බය වෙන්න එපා. මම ඔබ තෝරාගත්තා. උන්වහන්සේ ඔබ තෝරාගෙන තිබෙනවා. අපි බලමු තවදුරටත් ඉතින් පැහැදිලිව මොකද කියන්නේ කියලා. 43 තමනල්ක දෙයක් මේක බොහෝ දේව දරුවෝ කියනවා මේ පදේ වැරදි විදිහට කියන 43 එකේ ඉඳලා දෙක දක්වාම කියවන්න. එම්බා යාකෝබ් නුඹ මැව්වා වුද එම්බා ඊශ්‍රායෙල් නුඹ සෑදුවා වුද ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක බය නොවෙන්න මක්නිසාද මම නුඹ මුදා ගතිමි නුඹේ නම කියා හඬ ගැසීමි. බය නොවෙන්න ඔබ මැව්වා ඔබ සෑදුවා මෙන්න සෑදුණු මනුෂ්‍යයාට නැත්නම් සෑදෙමින් ඉන්න මනුෂ්‍යයාට කියන දේ බය වෙන්න එපා මං ඔබ මුදා ගත්තා. හලෙලූයා. එහෙනම් කිසියම් අන්ධකාර බලයකට පුළුවන් කමක් නැහැ අප යට කරන්නට. මේ අල්ලුපුවත්තේ මිනිස්සු අපිට ඉරහැර කරනකොට අවුරුදු 6ක් ඉරහැර කරනකොට බොහෝ පහර අපිට ගහනකොට කට්ටඩි ගෙනලා මෙතන හුණියම් කරනකොට ඔක්කොම කරනකොට මට මතකයි දවසක් ක්ලාස් වල සවිලා කියනවා පාස්ටර් එයා උරුමස් කැල කරගෙන ආවා. පාස්ටර් අරු හුණියම් කරන පාස්ටර් කට්ටඩි ගෙනලා මම ඔක්කොම බලන් හිටියේ පාස්ටර් මේ උරුමස් කැල අපි හැබැයි විසි කරලා දාමු. හිමිසරේ උන්ට හොරේ මම එයයි කිල්ලට හුණියම් වදින්නේ නැහැනේ පාස්ටර්. මම කෝ කරලා විසිලා දානවා. ඕක වඩක් නැහැ. ප්‍රාර්ථනා කරමු. හලෙලූයා. අන්තිමට ගියේ ඔවුන් ගම දාලා අපි තාමත් ඉන්නවා. හලෙලූයා. අපි යාඥා කරා උරුමස් කැල විසි කරා නම් අපි යනවා උන් ඉන්නවා. දැන් බැරි. අපි යාඥා කරා උන් ගියා අපි ඉන්නවා. හලෙලූයා. එහෙනම් හැමදේම යාඥාවේ බලයයි. යාඥාවේ බලය මෙතන තියෙන්නේ. දැන් මෙතන ඉතින් පැහැදිලිව කියන්නේ මොකද්ද? බබ මුදාගත්ත හැම දෙයකින්ම හුණියමක් කොඩි වෙනයක් යක්ෂ බන්ධනයක් ඉනාවක්
දෘෂ්ටි බන්ධනයක්, මාළිග ප්‍රාණාත්ම බන්ධනයක් මොන බන්ධනයක්වත් අපිට බලපාන්නේ නැහැ. අප මුදාගෙන ඉවරයි. අප මුදාගෙන ඉවරයි. අප උන්වහන්සේගේ ලේවර්ත සංකල්ප ඉවරයි දැන්. හලෙලූයා. ඒ අපිට බලපාන්නේ නැහැ. කාටද? කාටද? සෑදෙමින් ඉන්නව මිනිසයා. උන්වහන්සේ අතේ සෑදෙමින් ඉන්නේ. උන්වහන්සේ අතේ ඉන්න මිනිසයාට ඉරිය අරගෙන කාටද පුළුවන්? කාටවත් බෑ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? දෙවෙනි පදේ. මේක තමයි බොහෝ දේවසේවකයෝ ඇදුනත වර්ධගෙන ඉතින් තැන. දෙවෙනි පදේ මොනවද කියන්නේ? නුඹ මාගේය නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි. නුඹ මාගේ මම නුඹගේ නම කියලා අඩ ගහනවා. නිහාල් කියලා අඩ ගහන්නේ කොහමද? මම සෑදෙන්න කැමතිලා බාර වුණා. එවිට උන්වහන්සේ අතේ මම ඉන්නේ උන්වහන්සේ මම සාදනා නිහාල් කියලා උන්වහන්සේ අඩ ගහනවා. ඔබට අඩ ගන්න ඒ විදිහට හලෙලූයා. උන්වහන්සේ කතා කරන චන්ද්‍රන චන්ද්‍රා. උන්වහන්සේ කතා කරන සම්පත් සම්පත්. ඒ වගේ උන්වහන්සේ කතා කරන සංජීව. උන්වහන්සේ අනුරංග. ඒ වගේ උන්වහන්සේ කතා කරන හැම කෙනාටම නම කියලා සෑදෙන්න කැමති කෙනාට හලෙලූයා. නම කියනවා. නම කියනවා. හරි පුදුමයිනේ. අපි මේක තමයි වර්ධන හිතන්නේ. අපි ඔක්කොම කියලා කියන මේ උන්වහන්සේ වගේ නම කියලා අඬ ගහනවා කියලා. නම කියලා අඬ ගහන්නේ මේ පාර යන මිනිසුන්ට නෙවෙයි. මේ දුවන මිනිසුන්ට නෙවෙයි. සෑදෙන මනුෂ්‍යයටයි මෙතන කියන්නේ. මම ඔබගේ නම කියලා අඬ ගහනවා. කාටද උන්වහන්සේ තෝරගෙන උන්වහන්සේ ගතේ සෑදෙන්න ඉදිරිපත් වූ මනුෂ්‍යයට මම ඔබගේ නම කියලා අඬ ගහනවා. ඔබ කැමතිද ඔබගේ නම අහන්න උන්වහන්සේගේ කටින්? මේකේ කියලා කතා කරන අඬ නෙවෙයි. උන්වහන්සේගේ ලස්සන මීරි හඬින් උන්වහන්සේ අපිට කතා කරනවා. ඔබගේ නම කියලා. ඔබ වගේ භාග්‍යවන්තය තවත් ඉන්නවද? යේසුස් වහන්සේ තෝරගෙන ඉඳලා ඔබගේ නම කියලා අඬ ගහනකොට ඒ ඇහෙනකොට ඔබ කොච්චර පිරිතිරියයි ඒ වෙලාවේදී. ඒක අහන්න ඉදිරිපත් වෙන්න අද දවසේදී මම ඔබගේ නම කියලා අඬ ගහනවා. ඊට පස්සේ කියන්නේ මොකද්ද මෙන්න බලන්න තියෙන ආශිර්වාදය. නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටිනවා. ජල මැදින් මට මතකයි මේ ගමේ කල් වෙලාවේදී සිස්ටර් ගායි අඬ ගහලා මේ සිස්ටර්ගේ ප්‍රෙෂර් එකට බෙහෙත් ගන්න මීගම මෙයාගේ අඳු ඩොක්ටර් ළඟට අපි ගියා බයික් එකේ. එද්දි දරුණු වැස්සට අපි හසු වුණා. අපි කොහොම හරි සිව් දින වැස්සේ තෙමිගෙන ආවා සිස්ටර්මයි බයික් එකේ. අපි රාගම ඩෙලකොට රාගම දැහැන් තියෙන ෂෙඩ් එකේ හැපෙ තියෙන වැව ඔක්කොම උතුරලා පාරක්කම යට වෙලා කොහොම හරි අපි ඒ පෙරන්ද ඔක්කොම යටේලා අපි කොහොම වතුරේ ඇවිල්ලා ප්ලග් එකට වතුර ගිහලා බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. දැන් මිලොත් රෑ 12කට විතර දැන් තෙමිලා. ඒක භයානක සිදුවීමක් ඒ රාත්‍රියේ. හොම්බතර එම්බත් වෙලා. ඊට පස්සේ අපි ගේකට කතා කළා. ඒගොල්ලන්ගේ මේ මොකද්ද එළියේ ඒ වැරන්ඩේ එකේ අපි සයිකල් දැම්මා. සයිකල් තල්ලු කරලා ගිහලා එතන දැම්මා. එන්න බෑ. අපි පයින් ආවා. ජලාශය වැව් උතුරලා මොන අපි ආවා සිච්චව තල්ලම ආවා දැන්. ෂෙඩ් එක ළඟට ආවා. ඔක්කොම යට වෙලා. වාහන පොලිමේ. වාහන යන්නේ නැහැ. දැන් වාහන යන්න තුනට අපිට යන්න පුළුවන් කියලා හිතාගෙන දැන් පාර පේන්නේ නැහැ, කරුල පේන්නේ නැහැ. දැන් පාර මැදට එන්න මම සිස්ටර් එනවා. එනකොට දැන් සිස්ටර් වල එනවා. දැන් මට තේරෙනවා මෙහෙම තල්ලු වෙනවා මේ පැත්තට. දැන් වම් පැත්තේ ඉඳලා වතුර එන්නේ. දැන් මෙහෙම තල්ලු වෙනවා. කොහොමද අමාරුවෙන් වෙර දාගෙන අමාරුවෙන් දැන් ආවා. ටිකක් දුර එනකොට ලොකු බවුසර් එකක් එනවා දැන්. ඒ බවුසර් එක එනකොට වතුර කැඩීමක් ඇති වුණා. සැරපාර අඩු වුණා. අපි ඉක්මනට ටිකක් ඉස්සරහට ගියා. මෙහෙම ලොකු බවුසර් දෙකක් විතර යනකොට අපිට කොහොමද මෙහාට එන්න පුළුවන් වුණා. ටිකක් උඩහට. ඇවිල්ලා එතන හිටගත්ත යන්න බෑ. ඔගුවන් පාන විවෘත කරලා නැහැ. හදලා ඔක්කොම ඉවරයි. බැරල් දාලා වහලා තින්නේ. ඒ වෙලාවේ ආවා මේ කුරුකුලාවේ බවුසර් එකක්. ඒ ඉඳලා මෙහාට එන්න කුරුකුලාවට එන්න. මං කෝ සිස්ටර්ට දැන් අපි ටැක්සි උඩට අඬ ගහලා. එතන නාතිනු ටැක්සි උඩට කිව්වා කීයක් හරි දෙන්න අපි ගින් දාන්න. යන්න බෑ ඔක්කොම යට රේල් පාර ඔක්කොම යට රාගම යට වෙලා. මං කොම බැරි ටික අයින් කළා පාලම වට විතර දෙන්නම්. ඒ රෑ කිව්වා නෑ නෑ කරන්න බෑ. යන්න බෑ යට වෙලා තින්නේ. දැන් සිස්ටර් මම කරගන්න දෙයක් නැතු ඉන්නවා. අවිදින ශක්තිය නෑ. සිස්ටර්ගේ පපුව මරු තැලිලා ඒ වෙලාවේ. දෙවිලොන්දටම මේ බවුසර් එක ආවා. මම නිකමන අත දික් කරා. නැවැත්තුවා. බලන්න මේ කුරුකුලා බවුසර් එකක්. කොහෙද පාස්ටර් මේ රෑ? මම මේ වුණා නගින්න. මෙච්චර උසයි බවුසර් එක. සිස්ටර් කොහොම නැකුද මම දන්නේ නැහැ. අත විතර මහතර හිටියා කොහොම හරි උස්සලා පිටසුලා දැම්මා ඇතුළට කොහොම හරි. චරුස උසයි. මාත් නැගෙන කොහොම හරි මෙතනට ආවා. හලෙලූයා. එදා අපිට
තේරුණා උන්වහන්සේගේ හස්තය අප කර තිබෙන ආකාරය. නුඹ ජලමැදින් ගියත් මන් නුඹ සමග සිටිනවා. හලෙලූයා. ඒ අත්දැකීමද මට තියෙනවා. ඒ අත්දැකීම ඔබගේ ජීවිතේට ඇති වෙන්න පුළුවන්. නුඹ ජලමැදින් ගියත් ඒ ජලයේ සමත් වන්නේ නැහැ. ඔබට හානියක් කරන්න කාටද? පල්ලියන සෙනකටද? අපි ලෑස්ති හැමතිස්සෙම දේ පාස්ටර්ලා කියන්න පල්ලියන සෙනකට බය වෙන්න එපා. වා ජලමැදින් ගියත් මුකුත් වෙන්නේ නැහැ. පාස්ටර්ලා කටේ ටක් ගාලා ඔක තමයි තියෙන්නේ. මම તો කිව්වා. හරි ලේසි. නෑ පල්ලියන සෙනකට නෙමෙයි පල්ලියන සෙනක ගහගෙන ගිය අවස්ථාව ඕන තරම් තියෙනවා. අර සුනාමිට ගහන් ගියේ නැද්ද පල්ලිය අපු සෙනක? අර කෝච්චියේ සමහර පාස්ටර් කෙනෙක් ගහන් ගියේ නැද්ද? පානදුර පාස්ටර් කෙනෙක් ගහන් ගියේ නැද්ද? කෝච්චියට. එයාගේ වයිෆුත් එක්ක ගහගෙන ගියා. පල්ලියන සෙනක ගැන මෙතන කියන්නේ නැහැ. සාදපු මිනිස්සයා. ඔබ සෑදෙන්න කැමති නම් ඔබට තියෙන පොරොන්දු අල්ලගන්න. ඔබ සෑදෙන්න කැමති නම් ජලමැදින් ගියත් ඒ ජලය ඔබට අනුතරක් කරන්නේ නැහැ. ජල ගංගාවක් ආවත් මා විශාල කුණෝටුව ආවත් ස්වාමීන් වහන්සේ ඔබට අනුතරක් වෙන්න යන්නේ නැහැ. මම ඔබ සමග සිටිනවා. ඇයි? නුඹ සෑදෙන්න කැමති මිනිසෙක්. මම නුඹ මගේ අතේ තියාගෙන ඉන්නේ. හලෙලූයා. එනිසා නිකන් ඔක්කොම ඉදන්තරේ පොරොන්දු වෙයිති නැහැ. ඒක මම කිව්වේ බයිබලයේ තියෙන ඔක්කොම පොරොන්දු ඔක්කොලටම වෙයිති නැහැ. ඒ පොරොන්දු දැන් අර කියනවා මේ මතේ 28 ගියොත් එහෙම මම ලෝකාන්තික දක්වා බලත් කියනවා. කාටද කිව්වේ? පල්ලියන සේනටද කිව්වේ? මම දන්නේ නැති සේවකයෙක්ට ඔබ කියලා තියෙනවා. මොනවා හරි පස්සේ ගණන් ආරයන්නේ කඩක් කියනෝයි. නෑ කාටද මේ කිව්වේ එතන කිව්වේ? උන්වහන්සේගේ ආත්ම විශ්ච කරන මිනිස්සු කෙනෙක් එතන කිව්වේ. ඒක බයිබලයේ සමහර පොරොන්දු පල්ලියන සේනට වළංගු නෑ. ඒ පොරොන්දු අයිති වෙන්නේ සමහර අයටයි. මෙතන කියන්නේ ඒකයි. ජලමැදින් ගියත් රණතුරක් නෑ. කාටද? සෑදෙන මිනිසයා. සෑදෙන මිනිසයා. උන්වහන්සේ සෑදෙන්න කැමති නම් මොනතරම් කුණෝටුවක් ඔබ බය වෙන්න දෙයක් නෑ. උන්වහන්සේ අතේ තබව ඉන්නේ. ඔබට අනුතරක් වෙන්න යන්නේ නෑ. ඊට පස්සේ කියන්නේ ගිනි මැදින් ගියත් ඒ ගින්න සමත්වන්නේ නෑ. ඔබ දවා දමන්න. හලෙලූයා. මුළු වටේට ගින්දර ආවත් ඔබගේ ගිනිගෙන දැවි ගියත් ඔබ දැවි යන්නේ නෑ සෙනේ වන්තය. ඒතන කියන්නේ ඒක තමයි. නුඹ ජලමැදින් යන විටත් මම නුඹ සමග සිටිමි. නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නුඹ නොදෙවෙන්නේය. ගිනි දැල් නුඹ කරේ නොඇවිලෙන්නේය. හලෙලූයා. ඔබ ගිනි මැදින් යනවා. ගින්දර සමත් වන්නේ නැහැ. ඔබ පුච්චලා අලු කොල්ලා ඔබ විනාශ කරලා දාන්න සෙනේ වන්තය. හලෙලූයා. ඒ නිසා මෙච්චර බලවන්ත ආශිර්වාද දී තිබෙන දෙවියන්සේ සෑදෙන මිනිසයාට ඔබ සෑදෙන කැමතුනා නම් මේ ආශිර්වාදයි ඔබටයි. දැන් කිසි දෙයක බයිබලයේ කියන බය වෙන්න එපා. දැන් සෑදෙන මිනිසයා කිසි දෙයකට බය නැහැ. කිසිම දෙයකට බය නැහැ. මේ ගේ රැසීම් තියෙන වෙලාවේදී මේ ඔක්කොම කඩාවැටෙන විට ප්‍රශ්න එන විට ප්‍රධාන පාලකතුමා ඔබට යේසුස් වහන්සේ වෙත රතුස්සලා කියනවා. එහා 3 වතාවක් තීරණය කළා. උත්සාහ කළා මේ විකුණන්න. මෙතන වැඩක් කරන්න බෑ. හලෙලූයා. ප්‍රධාන පාලකතුමාගේ තීරණය උනේ මේක වහලා දාන්න වැඩක් කරන්න බෑ කියලා. පාස්ටර් අමාල් අද සභාපති ආවා. කෑම කද්දයක් කියනවා. මං තරුණ කාලේ මේ හිටියා. අම්බෝ මේක බුදිය ගන්න බෑ.